නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම අද දවසේදී මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකමින් අනේ මේ ධර්මය මම කොහොම හරි තේරුම් ගන්නට ඕනේ, මේ ධර්මය අවබෝධ කර ගන්නට ඕනේ, මේ දුක්සහගත සසර කතරින් කොහොම හරි මං එතර වෙනවා කියන කලන සිත් ඇතුව කලන අදහස් ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා හැම දිනාටම මම මුලින්ම මතක් කරනවා. ඒ වගේම පින්වතුනි මම ගිය සතියේදී මේ පින්වතුන්ට පටිච්චසමුපාද ධර්මතාවය හරහා අපේ ජීවිතයට දුක ඇති වෙන්නේ කොහොමද කියලා මතක් කළා. ඒ දුක නැති වෙන්නේ නැති කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරගන්න අපිට ඉඩ වෙලා මදි වුණා. ඒ නිසා අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඒ කලින් දේශනාව සැකවින් මතක් කරලා ඒකම මේ දුක් සහගත සසරෙන් ඈතර වීම සඳහා අපි කෙසේ පිළිපැද්ද යුතුද, මේ දුක් නිරුද්ධ කිරීම සඳහා කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණාව අද දවසේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම එදා මතක් කළා මේ පටිච්චසමුපාද ධර්මතාවය නුවණින් අපි ගවේෂණය කළ යුත්තේ, නුවණින් අපි මෙනෙහි කළ යුත්තේ වෙන කිසිවක් සඳහා නෙවෙයි, එහි අර්ථය නැත්නම් එහි ඵලය වන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි. පටිච්චසමුපාද නැමැති ධර්මතාවය නුවණින් මෙනෙහි කරනකොට, නුවණින් සම්මර්ෂණය කරලා බලනකොට ඇති වෙන අවබෝධයටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේ. එතකොට ඒ අනුව මම මුලින් මතක් කළා පටිච්චසමුපාද ධර්මතාවය අතරක් නැතුව අපේ ජීවිතේ අකණ්ඩව සිද්ධ වෙන ධර්මතාවයක්. නමුත් ඒක තේරුම් ගන්න තරම් අපේ චිත්ත සමාධිය ප්‍රබල නැති නිසා අපිට තාම එදිනෙදා ජීවිතය තුළින් මේ ධර්මතාවය ගෝචර කරගන්න හසු කරගන්න අපහසුයි. ඒ නිසා උපායක් හැටියට උපමානුසාරයෙන් මම මතක් කළා ඉදිකටුවකට නූලක් දානකොට ඒක පෙනෙන්නේ නැත්නම් අපි කවචයක් කරහා ඒ ඉදිකට සුදුර විශාල කළා බලලා අපි නූල දා ගන්නවා වගේ එක්ෂණිකව නැත්නම් ජීවිතයේ අරමුණක් ගානේ සිද්ධ වෙන පටිච්චසමුපාද ධර්මතාවය අපිට තේරුම් ගන්නට අපහසු නිසා අපි ඒක ටිකක් ලොකු කළා, දික් කළා, භව වශයෙන් අරගෙන බලමු ඒ ඇති වෙන අවබෝධයමයි එතකොට එදිනෙදා ජීවිතය තුල තියෙන්නේ කියලා අපිට අවබෝධ කරගන්න එක අපහසු වෙන්නේ නැහැ කියලා. එතනදී මම මුලින් මතක් කළා එදා පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබෙනකම, එතකොට ඒ කියන්නේ රූපයක් පෙනෙනකම, ශබ්දයක් ඇහෙනකම, ගන්ධ සුවඳ දැනෙනකම, ස්පර්ශ මාත්‍රයක් දිවට, නාසයට, කයට ස්පර්ශ මාත්‍රයක් ලැබෙන බව පෙර කර්මයට විපාක හැටියට මතක් කළා. ඒ වගේම මම මතක් කළා මේ විපාක ස්කන්ධ ටිකේ නැත්නම් ඇස් ඉදිරි පිටට හමු වෙන රූපේ, කන ඉදිරි පිටට එන ශබ්දේ, නාසය ඉදිරි පිටට එන ගන්ධේ, දිව ඉදිරි පිටට එන රසයේ, කය ඉදිරි පිටට එන ස්පර්ශයේ,
යතහ භූත ස්වභාවය මතක් කළා. ඒ කියන්නේ ඇත්ත ඇති පවතින ස්වභාවය ඒ තුල හොඳ හෝ නරක කියලා රූප ශබ්ද දෙකොටසකට කඩන්න බැරි. ඒ වගේම වටිනා නොවටිනාකම් ඒ තුල නොතිබුණු කම. ඒ වගේම සත්ව පුද්ගල ආත්ම භවක් ඒ තුල නොතිබුණු කම තමයි එහි යථාර්ථය. එතන පෙනෙන ඇහැට පෙනෙන රූපය උපමා තබා ගන්නට රූප වාහිනී තිරයක දිස් වෙන රූප මාත්‍රයක් ඡායා මාත්‍රයක් බව නැත්නම් චිත්‍රපට තිරයක දිස් වෙන රූප මාත්‍රයක් ඡායා මාත්‍රයක් ගත්තාම ඒ තුල සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත දෙයකුත් ඒ වගේම වටිනා නොවටිනා කමින් යුක්ත දෙයකුත් ඒ තුල නොතිබුණාseම ඇස් ඉදිරිපිටට පහළ වෙන සෑම රූපයකම ඇත්ත එබඳු දර්ශන තිරයක පතිත වන වර්ණ සටහනට රූප රාමුවට සමානව තබා ගන්නට. ඒ වගේම ශබ්දයට මම උපමා තැබුවා නොදන්නා භාෂාවකින් කවුරු හරි යමක් කිව්වොත් අපිට කිසිවක් ඒ පිළිබඳ වැටහුම් නැතුවත් මෙන් හැම ශබ්දයකම යථාර්ථයත් එබඳුයි. ඒ කාරණා දෙක වගේමයි අනිත් අරමුණු වලත් නාසයට දිවට කයට ගැටෙන කිසිම අරමුණක තොරතුරක් අපිට අපේ මනසට නැහැ. කිසිම විඥානයේට අත්දැකීමක් ඒ තුලින් නැහැ. පෙනීම මාත්‍රයක්, ඇසීම මාත්‍රයක්, ගන්ධ සුවඳ ආග්‍රහණය රස දිවට රසයක් කයට පුට්ටබ්බ මාත්‍රයක් හමු වෙන කම පමණයි එතන තියෙන්නේ කියලා මතක් කළා. ඊට පස්සේ එහෙම හම්බ වෙන අරමුණු වලට ආගන්තුක උපක්ලේශයක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පෙනෙන රූපයට, ඇහෙන ශබ්දයට කැමැත්ත ඇති වෙන විදිහට අපි හිතනකොට, අකමැත්ත ඇති වෙන විදිහට අපි හිතනකොට, වටිනාකමක් දැන්න ඇති වෙන විදිහට අපි හිතනකොට, නොවටිනාකමක් ඇති වෙන විදිහට අපි හිතනකොට, හොඳක් ඇති වෙන විදිහට නරක දෙයක් කියලා ඇති වෙන දැනුමක් ඇති වෙන විදිහට අපි හිතනකොට ඒ අරමුණු හොඳ දේවල්ය නරක දේවල්ය වටිනා දේවල්ය නොවටිනා දේවල්ය කියලා අපේ හිතට අත්දැකීමක් එනවා දැනගැනිල්ලක් ඇති වෙනවා. විපාක ස්කන්ධ ටික වෙනම සිද්ධියක්. ඒකට හොඳ ඇති වෙන විදිහට නරක ඇති වෙන විදිහට කැමැත්ත ඇති වෙන විදිහට අකමැත්ත ඇති වෙන විදිහට වටිනාකම ඇති වෙන විදිහට නොවටිනාකම ඇති වෙන විදිහට හිතනවා කියන එක තමයි තණ්හා උපාදාන කියන පරිච්ඡේදයෙන් එකතු වෙන්නේ. එතකොට පෙර කර්මයට විපාක ස්කන්ධ ටික පෙනෙන හැනදී කිසිම වටිනා නොවටිනා කමක් නැති අරමුණු ටික තණ්හා උපාදාන කියන කොටසෙන් පිරෙන්නේ කොටසෙන් කරන්නේ වටිනාකමට නොවටිනාකමට හොඳ නොහොඳ පුද්ගල භාවයට සත්ව භාවයට හිතනකම භවය කියලා කියන්නේ විඥානයේ පැවැත්මට හේතු වෙන විඥාන ත්‍ිතියක් වෙන අවස්ථාව. ඒ කියන්නේ අර අරමුණ හොඳ එකක්ය නරක එකක්ය වටිනා එකක්ය නොවටිනා එකක්ය කියන දැන ගැනීම ඇති වෙනවා. දැන් භවය කියලා කියන්නේ ලෝකේ හිතට තියෙනවා බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා සව සත්ව පුද්ගලයෝ ඉන්නවා සත්ව පුද්ගල නොවන දේවල් තියෙනවා ඊටමත් වටිනා දේවල් තියෙනවා නොවටිනා දේවල් තියෙනවා කියලා දැනගැනිල්ලක් අපි තුල ඇති වෙලා තියෙයි. අන්න ඒකට භවය කියලා මතක් කළා. ඔන්න දැන් ලෝකයේ හැදුන හැටි ලෝකය කියන්නේ ඔන්න ඔය භවයට. උකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. භවපච්චය ජාති කියන්නේ ඒ වටිනාකමට තියෙන දේවල් සිහි වෙනවා. ඒ හොඳ දේවල් සිහි වෙනවා. ඒ නරක දේවල් සිහි වෙනවා. ඒ කැමති දේවල් සිහි වෙනවා. අකමැති දේවල් සිහි වෙනවා. සිහි වෙනකොට මේ ජාතිය කියන එක භවය නිසා
එහෙම නැත්නම් සිතේ අත්දැකීමම හිත සිහි කරගන්නව නේද කියන කාරණාව පෙන්වන්න බැරි වෙනකොට ජාතිය ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සිද්ධිය ඇත්තම එකක් වෙනවා. ඇත්තම එකක් වෙනවා කියලා කියන්නේ අපේ හිත නැඹුරු කරනවා. අපි දැකපු පැත්තේ මෙහෙම දෙයක් තිබුණා නැත්තම් තියෙනවා. අහපු පැත්තේ මෙබඳු වටිනා શબ્දයක් තිබුණා නැත්තම් තියෙනවා. ගන්ධ සුවඳ පැත්තේ මෙබඳු ගඳ වටිනා නොවටිනා ගන්ධයක් තියෙනවා නැත්තම් තිබුණා කියලා හිත බාහිර පැත්තට බාහිර නාම රූප දෙක පැත්තට හිත නමනවා නැත්තම් ඔක්කාන්ති නාම රූපං උනහම ජාති කියන්නේ ඇත්තම ඇත්ත වෙනවා. ඊට පස්සේ ඒ හොඳ දේ ආරම්භයා තණ්හාව ඇති වෙන විදිහට නැවත නැවත හිතනවා. ඒ නරක දේ ආරම්භයා ද්වේෂය අකමැත්ත නරක දේ හෝ නරක පුද්ගලයා සිහි වුණාම අකමැත්ත තරහව වෛරය ඇති වෙන විදිහට අපි හිතනවා. එහෙම නැතිනම් ඒ හොඳ නරක දෙකටම නැති මධ්‍යස්ථ දේවල් එහෙම දේවල් ඇති බවට තියෙන බවට තිබුණු බවට බාහිර එහෙම දෙයක් තියෙන බවට තිබුණු බවට හෝ සිහි කරගෙන අපි හැසිරෙනවා. එතකොට අපි සැප දුක් විඳිනවා කිය ඒ අරමුණක් ඇත්ත වෙලා සිහි කරගෙන සැප දුක් විඳිනවා කියනකොට එතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසු තියෙනවා විඳිනවා ඒකම රාග දේශ මොහ කර්මත් සිද්ධ වෙලා. ඔන්න ඔය තැන දක්වා තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා අපිට දුක පෙර කර්මයට ශුන්්‍යත හිස් විපාක ස්කන්ධ ටිකක් ඒකට කැමැත්ත අකමැත්ත වටිනා නොවටිනාකම ඇති වෙන විදිහට හිතුවාම බාහිර ආයතන ටික පැත්තේ වටිනා නොවටිනා කැමැත් හොඳ නරක දේවල් ඇතිකමට සත්පුද්ගලිය ඇතිකමට දැනුමක් ඇති වුණා ලෝකේ ඇති වුණා ඒකට භවය ඊට පස්සේ භවපච්චය ජාති කියන්නේ තියෙනවා කියලා හිතාගෙන තමන්ම හිතාගෙන ඉන්න විඥානීය අත්දැකීමම සිහි කර ගන්නවා හොඳ දේවල් නරක දේවල් හොඳ අය නරක අය. ඔන්න ඕක තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ හරහා දුක ඇති වෙනවා කියන සිද්ධිය පෙන්වන්නේ. අද මේ විදිහට දුක ඇත්ත කරගෙන ඉන්න අය ආරම්භයා හොඳට හෝ නරකට හෝ අපි සිතින් කිරින් කරනකොට අදත් කුසල අකුසල කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් මේ විදිහට අද ඇති කරගන්න කර්ම වලට මතුවටත් විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ ස්කන්ධ ටික ශුන්‍යයි ශුන්‍යතයි එදාටත් ඒ ස්කන්ධ ටිකේ කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට හොඳ නරක ඇති වෙන විදිහට හිතලා එදාටත් බාහිර ආයතන පැත්තේ මෙහෙම හොඳ නරක දේවල් තියෙනවා පුද්ගලයෝ ඉන්නවා කියලා දැනුමක් හදා ගන්නවා. එදාටත් ඒ දැනුම නිසා සිහි කරගෙන දුක් විඳිනවා. එදාටත් ඒ දුක නොදන්නවා නම් ආයෙත් කර්ම රැස් කරගන්නවා. මේ විදිහට කෙල්ලවරක් නැති ඒ පැවැත්මක් සසර කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ සිද්ධියේදී අපි හැමෝම ඉන්න එක තැනක් තියෙයි. ඒ තමයි භවපච්චය ජාත. ඔබට නිතරම gedara ගැන, දරුවා ගැන, වැඩපොළ ගැන, එතකොට තමන්ට තියෙන වස්තු කුඹුරු ගැන, මිල මුදල් ගැන, රන් රිදී ගැන හිතෙනවා. කලකී දේවල් නිතරම සිහි වෙනවා. මේ සිහි වෙනකොට සිහි වෙන සිද්ධියට මම කිව්වා ජාතිය කියලා. ඔය ජාතිය කියන එක නිරුද්ධ නොවුනොත්, ජාතිය කියන එක නැති නොකොලොත්, ජාතිය ප්‍රත්‍යයෙන් තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ සිහි කරගන්නකොට සිහි කරගන්න කම තමන්ගේ සිතේ අත්දැකීමක් නිසා සිහිවීම මාත්‍රයක් බව ඔබට පෙන්වන්න බැරි වුණොත්, ඔබ ඊට අපොහසත් වුණොත්, අපිට පෙන්වන්න බැරි වුණොත්, අපිට අපොහසත් වුණොත් ඒ සිද්ධාන්තයේ ඇත්ත වෙලා ඒ ඇත්ත වෙච්ච කමට අපිට ඒ සිහි කරගත්ත දෙයින් දුක එනවා.
සිහි වෙච්ච කෙනා නැතිකම නිසා හෝ ලෙඩ වෙච්ච කම නිසා හෝ මහලුකම නිසා හෝ මරණකම නිසා හෝ යම් තාක් ශෝක පරිදේව දුක් දුම්නස් සියලු දුක් එනවා. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ කරන්න නම් ජාතිය නිරුද්ධ කරන්න වෙනවා. ජාතිය කියන්නේ ඔබට අම්මා කියලා සිහි වෙනකොට, දරුවා කියලා සිහි වෙනකොට, රත්තරන් සිහි වෙනකොට, රිදී සිහි වෙනකොට, යාළු මිත්‍රයෝ සිහි වෙනකොට, තමන්ව සිහි වෙනකොට, තමන්ගේ අතපය සිහි වෙනකොට අපිට හඳුනා ගන්න පුළුවන් නම් මේ අරමුණ ඇති වුණේ කොහොමද කියන කාරණාව අපිට පෙන්වන්න පුළුවන් නම් හිතට මෙහෙම දෙයක් සිහි කරන්න පුළුවන්කම ඇති උනේ මොකක් නිසාද? ඒ ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න පුළුවන් නම් අපිට මේ ජාතිය කියන එක බොරු වෙනවා. එහෙම නැත්නම් ඒ සිහි කරගත්ත පුද්ගලයා ඇත්තටම ඉන්න කෙනෙක් වෙලා දුක ඇති වෙන තැන දක්වා වර්ධනය වෙන්නේ ඒ සිහි කරගත්ත වස්තුව ඇත්තම එකක් වෙලා තියෙන වටිනා වස්තුවකින් තමන්ගේ හිත ලෝභ වෙන එක, තියෙන වටිනා වස්තුවක් අහිමි වීම නිසා දුක එන එක දක්වා වර්ධනය වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි දැන් බලන්න ඕනේ ජාතිය කියන එක ජරා මරණයට පත්‍ය නොවි. ජරා මරණයට පත්‍ය නොවි. ජාති නිරෝධය ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔබට යම් කිසි දෙයක් සිහි වෙනකොට සවිඥානික වෙන්න පුළුවන්, අවිඥානික වෙන්න පුළුවන්. සිහි කරගෙන ඒ දේ ඇත්ත කරගෙන ඒකට අඬන්න වැළපෙන්න හෝ ඒක දුක් වෙන්න හෝ සතුටින් ඒක ඒ අරමුණත් එක්ක හැසිරෙන්න හෝ වෙන්නේ ඔබ මේ අරමුණේ උඩහට නොවන කම නිසායි. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු. එහෙම අරමුණක් සිහි කරගන්නකොටම ඔබට පුළුවන් නම් භවය නිසායි මේ සිහි වුනේ කියන එක පෙන්වන්න පුළුවන්. භවය කියනකොට ඔබ දැනගෙන ඉන්නට ඕනේ මොකක්ද? බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කියන බාහිර ආයතන පැත්තේ වටිනාකමට නොවටිනාකමට හොඳ දේවල් නරක දේවල් ඒ වගේම ආත්මීය දේවල් නැත්නම් සත්වය පුද්ගලයෝ ඉන්න බවට හිතේ තියෙන දැනුම අත්දැකීම නේද මේ සිහි කරගත්තේ. එහෙම හිතේ තියෙන අත්දැකීම නිසා නේද මෙහෙම සිහි වුනේ කියලා ඔබට පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ මේ සිහි වුනේ භවය නිසා නේද මේ සිහි වුනේ. මෙහෙම අය ඉන්නවා කියන කම නිසා නේද මෙහෙම සිහි වුනේ කියලා පෙන්වන්න වෙනවා. එතකොට බාහිර ආයතන පැත්තේ පුද්ගලයෝ ඉන්නවා කියන දැනුම ඇති වුනේ. වටිනා දේවල් තියෙනවා කියන දැනුම ඇති වුනේ. නොවටිනා දේවල් තියෙනවා කියන දැනුම ඇති වුනේ. කොහොමද කියලා දෙවනි අදියරට යන්න. මෙහෙම සිහි වුනේ භවය නිසා. භවය කිව්වේ වටිනා දේවල් බාහිර ආයතන පැත්තේ තියෙනවා කියන සිතේ අත්දැකීම නිසා. හිතට එහෙම අත්දැකීමක් ඇති වුනේ කොහොමද? ඇස් ඉදිරි පිටට පෙනෙන රූපයට වටිනාකමින් හිතපු කම නිසා. නැත්තම් උපාදාන, ditthi උපාදාන. ඒ කියන්නේ පුද්ගලයෙක්, සත්වයක් ආත්මයක් හැටියට පෙනෙන රූපෙට හිතපු නිසා. මේ ශබ්දය කෙනෙක්ගේ, මේ ශබ්දය පුද්ගලයෙක්ගේ, අහවල් ගායකයාගේ, අහවල් ගායිකාවගේ කියලා ශබ්දයට පුද්ගල භාවයක් ආරෝපණය වෙන විදියට හිතපු නිසා. මේ ගන්ධය අහවල් සතාගේ, අහවල් කෙනාගේ, අහවල් දේ කියලා ගන්ධයට හිතපු නිසා. මේ රස අහවල් කෙනාගේ, අහවල් දේ කියලා රසයට දේවල් කාරණා එකතු වෙන විදිහට හිතපු නිසායි බාහිර පැත්තේ වටිනා නොවටිනා හොඳ නරක
පුද්ගල භාවයෙන් යුක්ත පුද්ගල භාවයට නැති දේවල් තියෙනවා කියන දැනුම ඇති උනේ. දැනුමට හේතුව ඒ විදිහට හිතපු කම. එතකොට ඒකට තමයි තණ්හා උපාදාන කියන කාරණා දෙක පෙන්වන්නේ. ඒ විදිහට හිතුවේ ඇහැට පෙනුණු රූපයට, කනට ඇහුණු ශබ්දයට, නාසයට දැනුණු ගන්ධයට. ඊට පස්සේ ඇහැට පෙනුණු රූපේ ඇත්ත මොකද්ද? මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන. ශබ්දය කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක්, ශබ්ද මාත්‍රයක්, ශබ්ද රූපයක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක්, ගන්ධ මාත්‍රයක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක්, රස මාත්‍රයක්. කයට ගැටෙන පුට්ටබ්බය මහ භූතයන්ගේ පඨවි ධාතුව කියලා ඔබට තේරෙයි. ඒ අරමුණු ටික ඇතිවෙන්න හේතුව පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්මයට හටගත් ප්‍රතිසන්දිසිත මේ රූපෙට බැසගත් නිසායි මේ ආයතන ටික හැදිලා මේ වගේ අරමුණු හටගත්තේ කියලා ආපහු යන්න පුළුවන්. ආපහු ගියාම බලන්න ආරම්භ තැන මම දරුවා කියලා පුද්ගලයෙක් කියලා යාළුවෙක් කියලා තමයි සිහි කරගත්තේ. සිහි කරගෙන ඒක වෙනදට කලේ සිහි කරගෙන ඒ දරුවා ගැන දුක එන විදිහට කනස්සල්ල ඇති වෙන විදිහට පීඩාව ඇති වෙන විදිහට දරුවා ඇත්ත වෙලා හිතන එක. නැත්තම් සිහි කරගත්ත වස්තුව හිත ලෝභයෙන් බර වෙනකන් හිත ද්වේෂයෙන් බර වෙනකන් ඒ වස්තුව ඇත්ත කරගෙන හිතපු එක වෙනදට උනේ. ඒකයි ජාති නිසා ජරා මරණ උනේ. දැන් අපි ඒකෙදී පුද්ගලයෙක් සිහි වෙනකොට වස්තුවක් සිහි වෙනකොට කුමන හෝ දෙයක් හිතට සිහි වෙනකොට සිහි වෙන දේ දුක ඇති වෙන විදිහට ඇත්ත කරගෙන හිතනවා වෙනුවට අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට කියන්නේ මෙහෙම සිහි කරන්න පුළුවන්කම හිතට ඇති උනේ කොහොමද කියන කාරණාව. සිහි කරන්න පුළුවන්කම ඇති උනේ බාහිර අරමුණු පැත්තේ මෙහෙම අය ඉන්නවා, මෙහෙම යාළුවෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා දැනෙන කම නිසායි. එහෙම අය ඉන්නවා කියන හැඟීම තියෙන නිසායි. වටිනා කියන දේවල් තියෙනවා කියන කම නිසායි කියන තැනට ආව භවයට. එහෙම තියෙනවා කියන කම ඇති උනේ කොහොමද කියන තැන ගවේෂණය කරන්න ගියොත් හම්බ වෙනවා අපිට ක්‍රම දෙකක්. එකක් තමයි රූපයකට, ශබ්දයකට වටිනාකම ඇති වෙන විදිහට හිතනකම, නොවටිනාකම ඇති වෙන විදිහට හිතනකම, කැමැත්ත ඇති වෙන විදිහට හිතනකම, අකමැත්ත ඇති වෙන විදිහට හිතනකම, සත්ව පුද්ගල ආත්ම භාවය ඇති වෙන විදිහට හිතනකම. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට හිතනකම ඇති කරගෙන තියෙන්නේ අනේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූප මාත්‍රයකට. සතර මහා ධාතුන්ගේ සද්ද රූප මාත්‍රයකට. සතර මහා ධාතුන්ගේ ගන්ධ රූප මාත්‍රයකට. සතර මහා ධාතුන්ගේ රස රූප මාත්‍රයකට. සතර මහා ධාතුන්ගේ පඨවි ධාතු මාත්‍රයකට තමයි මෙහෙම හිතලා තියෙන්නේ. ඔන්න හොඳට Tamanට හම්බ වෙනවා ආපස්සට ගියාම යතහ භූත ස්වභාවය. අනේ මම මෙහෙම හිතන, මම කෙනෙක් ගැන හිතනකොට, කෙනෙක් ගැන දැන් සිහි කරනකොට මෙහෙම සිහි කරන්න පුළුවන් පුද්ගලයෙක් බාහිර ආයතනයේ අතීතයේදී ඉඳලත් නැහැ. දැන් මේ සිහි කරන වෙලාවෙදිත් නැහැ. අනේ අනාගතයට කොයින් ලැබෙයිද? ඇයි? තමන් පොඩ්ඩක් ඉස්සරහට යනකොට සිහි උනේ හිතට බාහිර මෙහෙම පුද්ගලයෝ වටිනා දේවල් නොවටිනා දේවල් තියෙනවා කියන දැනුම නිසායි. හරි, දැනුමක් tie හිතට, විඥානට්ටියක් tie, භවයේ tie. දැනුම ඇති උනේ කොහොමද කියන තැනට ගියාම හම්බ වෙනවා කොටස් දෙකකට. ඒ තමයි පෙර කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකකුත් විපාක ස්කන්ධ ටිකට
තණ්හා උපාදාන නිස්ෘතව තණ්හාව ඇති වෙන උපාදානයේ ඇති වෙන විදිහට තෘෂ්ණා සහගතව ditthi සහගතව හිත හසුරවලා ඇහැට රූපයක් පෙනෙයි ටීවී එකේ වගේ මේ රූපය අහවල් ගායකයනේ කියලා පේන වර්ණ සටහනට පුද්ගල භාවය ආරෝපණය වෙන විදිහටයි හිතුවේ. එතකොට අනේ ඉබේම විඥානටිතියක් වුණා හිතේ අත්දැකීමක් වුණා මේ වර්ණ සටහන මේ රූපය අහවල් ගායකයාගේ. ඔන්න දැනුමක් ආවා. දැන් හිතට සිහි කරන්න පුළුවන් ඒ දැකපු කෙනාව හිත සිහි කරනවා අහවල් ගායකයා කියලා සිහි කරනවා. හැබැයි ඒ සිහි කරනකොට සිහි කරන සිද්ධිය හුදු මනෝමය මාත්‍රයක් විතරයි. නිකම්ම මේක මනෝමයයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. මේ විදියට හිත සිහි කරන්නේ බාහිර පුද්ගලයෝ බාහිර සත්වයෝ ඉන්නවා කියන හිතේ අත්දැකීමක් තියෙන නිසායි. ඒ අත්දැකීම තියෙන නිසායි හිත සිහි කරන්නේ. ඊට පස්සේ සිහි කරන දේ සැබෑවක්ම වෙලා දුක් විඳින ලෝකයක් තුල ඇස් ඇතුව නුවණ ඇතුව සිහි කරගත්ත දේ දුකක් බවට පරිවර්තනය කරගන්නේ නැති වෙන විදිහට එයා නුවණින් ඒ සිහි කරගන්න පුළුවන්කම ඇති උනේ කොහොමද කියලා බලන්න උඩහට යනවා. ආමගින්ම අපසට යනවා. දිය පාරක් ගලාගෙන යනකොට මේ වතුර පාර ඇති උනේ පටන් ගත්තේ කොතනින්ද කියලා වතුර පාර දිගේම උඩහට යනවා වගේ. පුද්ගල භාවයකින් හිත සිහි කරනවා වටිනා වස්තුවක් හිත සිහි කරනවා බාහිර ඉන්න යාළු මිත්‍රයන්ව හිත සිහි කරනවා. සිහි කරන එක ඇත්ත වෙන්න නොදී මෙහෙම සිහි කරන්න පුළුවන් අත්දැකීම ආවේ කොහොමද කියලා යනකොට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මධ්‍යස්ථානය. ඒ කියන්නේ මේ ඔක්කොම ආයතන ටික එකට කැටි කරලා මුළු ලෝකයක්ම හදපු ආයතනේ නැත්තම් භවයේ ඔබට හම්බ වෙනවා. බාහිර පැත්තේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා, නොවටිනා දේවල් තියෙනවා, තරහකාරයෝ ඉන්නවා කියලා දැනුම් සම්භාරයක් එකට එකතු වෙච්ච ලෝකයක් තියෙන තැනකට වැටෙයි ඔබ. පංච උපාදාන ස්කන්ධ ලෝකයක්. ටිකක් දුර යනකොට හම්බ වෙනවා කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හම්බ වෙයි. පංච උපාදාන ස්කන්ධ ලෝකය ඇති උනේ කොහොමද කියන එකට තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට කැමැත්ත ඇති වෙන විදිහට හිතලා අකමැත්ත ඇති වෙන විදිහට හිතලා කියලා ඔබේ හිතේ අරමුණු වලට ඔබ හිත හසුරවන ආකාරය හම්බ වෙයි. ඊට පස්සේ හිත හැසිරෙන්නේ මොකේද කියලා බැලුවාම අනේ පුද්ගල භාවයේ තියා ඊට හිතන්නවත් බැරි අනාත්ම වූ වර්ණ සටහනකට සද්ද මාත්‍රයකටයි මේක පුද්ගල භාවයේ හිතින් ආරෝපණය කරලා තියෙන්නේ. ඒ වගේම සතර මහා ධාතුන් නිසා පහළ වෙච්ච අරමුණු මාත්‍රයකටයි වටිනවා කියලා හිත හසුරවලා තියෙන්නේ. නොවටිනවා කියලා හිත හසුරවලා තියෙන්නේ කියලා ඔබට පෙනේ. එහෙම යනකොට ඔබට කද්දිම නිධානයක් වගේ එකක් පහළ වෙනවා. නිධානයක් වගේ එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම බාහිර ආයතන ටිකට වටිනා නොවටිනාකම හොඳ නරක පුද්ගල භාවය ඇති වෙන විදිහට හිතපු නිසා හිතට මේ බඳු අත්දැකීම් ඇති වෙලා ඒ බඳු හිතට ඇති වෙච්ච අත්දැකීම සිහි කරගන්නවා මිසක මෙහෙම සිහි කරගන්නකොටත් බාහිර ආයතන ටිකේ තිබුණෙත් නෑ තියෙනවත් නෙමෙයි කියලා බාහිර ශුන්්‍යතාවයම එළඹ සිටි ඔබට. අන්නේ ඒ විදිහට මේ සිහි කරගන්න එක ඇත්ත කරගෙන දුක් විඳින එක අතහරින්න ඔබට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තව ටිකක් ඉස්සරහට යන්න.
ඒකයි එතකොට දුක මේ දුකට හේතුව තණ්හා උපාදාන කියලා පෙන්වන්නේ ඒ නිසා. ඒ කියන්නේ අරමුණු වලට පුද්ගල භාවය ඇති වෙන විදිහට, සත්ව භාවය ඇති වෙන විදිහට, වටිනාකම ඇති වෙන විදිහට, නොවටිනාකම ඇති වෙන විදිහට හිතපුකම නිසායි. එහෙනම් මේ පුද්ගලික සත්වයක් කියලා සිහි කරගෙන දුක් විඳින්න පුළුවන් පැවැත්ම හැදිලා තියෙන්නේ කියන අදහස ඔබට එනවා. ඒකම ඔබ අනිත් පැත්තටත් යනවා. පුද්ගල භාවයට සිහි කරගෙන සත්ව භාවයට සිහි කරගෙන ඒ සත්ව පුද්ගල භාවය නිසා යම්ම දුකක් විඳිනවා නම් ඒ දුක මට එන්නේ නැහැ සත්ව පුද්ගල භාවයට සිහි කරන බවක් මංගාව නැත්තම්. බාහිර පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, වටිනා රන් රිදී මුතුමැණික් තියෙනවා, නොවටිනා අය ඉන්නවා, නොවටිනා දේ තියෙනවා කියලා හිතට සිහි කරගන්න බවක් නැත්තම්, හිතේ එහෙම සිහි කරගන්න බවක් නොඋනේ නම් මට දුක එන්න තියෙන හේතු නැහැ. එහෙම සිහි කරගන්න බව නොවෙන්න නම්, එහෙම සිහි කරගන්න බව නොවෙන්න නම් බාහිර කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආයතන 6 පැත්තේ වටිනා දේවල් තියෙනවා, නොවටිනා දේවල් තියෙනවා, හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. හොඳ අය ඉන්නවා, නරක අය ඉන්නවා කියලා අත්දැකීමක් හිතට නොලැබෙන්න ඕනේ. නැත්තම් එහෙම දැනුමක් ඇති වෙලා නොවෙන්න ඕනේ. එහෙම දැනුමක් ඇති නොවුනොත් මෙහෙම සිහි කරගන්න බවක් නැහැ. සිහි කරගන්න බවක් නැති වුණොත් දුක නැහැ. දුක නොවෙන්න නම් සත්ත්ව පුද්ගල භාවයට, වටිනා නොවටිනා භාවයට සිහි වෙන එක නතර වෙන්න ඕනේ. ජාතිය නතර වෙන්න ඕනේ. සිහි වෙන එක නතර වෙන්න නම්, ජාතිය නතර වෙන්න නම් භවය නතර වෙන්න ඕනේ. භවය කියලා කියන්නේ බාහිර ආයතන 6 පැත්තේ වටිනා නොවටිනා දේවල් තියෙනවා කියන දැනුමක් නැති වෙන්න ඕනේ. හොඳ දේවල් නරක දේවල් බාහිර ආයතන පැත්තේ තියෙනවා කියලා දැනගැනිල්ලක් දැනුමක් ඔබට නැති වෙන්න ඕනේ. හොඳ පුද්ගලයෝ නරක පුද්ගලයෝ බාහිර ඉන්නවා කියලා දැනුමක් ඔබට නැති වෙන්න ඕනේ. එහෙම නැති නොවුනොත් තමයි සිහි නොවෙන්නේ. සිහි නොවුනොත් තමයි දුක නොවෙන්නේ. දුක නොවෙන්න සිහි නොවෙන්න ඕනේ. සිහි නොවෙන්න දැනුම නොවෙන්න ඕනේ. දැනුම නොවෙන්න නම් ඔබ පෙනෙන රූපයට වටිනාකම ඇති වෙන විදිහට නොසිතිය යුතුයි කියලා දන්නවා. දත යුතුයි. අකමැත්ත ඇති වෙන විදිහට, කැමැත්ත ඇති වෙන විදිහට, හොඳ ඇති වෙන විදිහට, නරක ඇති වෙන විදිහට, පුද්ගල භාවය ඇති වෙන විදිහට, පුද්ගල භාවය තහවුරු වෙන විදිහට අරමුණු වලට හිතුවේ නැත්තම් මෙහෙම දැනගැනිල්ලක් බාහිර අරමුණු ටිකේ පුද්ගලයේ සත්‍ය ඉන්නවා කියලා මේ දැනගැනිල්ල වෙන්නේ නැහැ. ඔන්න ඔබ දන්නවා දැන් තණ්හා උපාදාන නැත්තම් භවේ නැහැ කියලා කියන්නේ පුද්ගල භාවය ඇති වෙන විදිහට රූපෙට හිතුවේ නැත්තම්, වටිනාකම ඇති වෙන විදිහට රූප ශබ්ද වලට හිතුවේ නැත්තම්, හොඳයි කියලා හිතෙන විදිහට, නරකයි කියලා හිතන විදිහට, කැමැත්ත ඇති වෙන විදිහට, අකමැත්ත ඇති වෙන විදිහට රූප ශබ්ද ආදී අරමුණු වලට තමන් හිතුවේ නැත්තම්, තමන්ගේ හිත හැසිරෙන්නේ නැත්තම් වටිනා නොවටිනා හොඳ නරක දේවල් තියෙනවා කියන දැනුම තමන් තුළ ගොඩනගෙන්නේ නැහැ කියලා දන්නවා. හරි. එහෙනම් දැන් දැනගත්තා හිතට එහෙම දැනුමක් ගොඩනගෙන්නේ නැති වෙන්න නම් අර විදිහට හිතන එක නතර කරන්න ඕනේ. එහෙම හිතන එක නතර කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඇහැට පෙනෙන තැනක තිබුණේ, ඇහැට පෙනෙන තැනක තියෙන්නේ, ඇස් ඉදිරි පිටට එන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක්, වර්ණ සටහන් මාත්‍රයක් නේද කියන නුවණ එළඹ සිටින්න ඕනේ. ඒ වගේම ශබ්දය කියන තැනක
කෙනෙක්ගේවත් පුද්ගලෙක්ගේවත් කියන එක හිතන එක කෙනෙක්ගේ සද්දේ පුද්ගලෙක්ගේ සද්දේ කියලා හිතන එක නතර වෙන්න නම් ශබ්දය කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? ශබ්දය කියන්නේ මොකක්ද? සෝත විඥානය කියන්නේ මොකක්ද? අපිට සද්දයක් ඇහෙනවා කියන්නේ මොකක්ද කියන තැන හොඳට පිරිසිඳ දකින්න ඕනේ. පිරිසිඳ දකින්න ඕනේ. නාසයට ගැටෙන ගන්ධයන් කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියන කාරණාව හොඳට පැහැදිලි වෙන්න ඕනේ. දිවට රසක් දැනෙනවා කියනකොට රස කියන එකට විස්තර ආදේශ වෙන්න කලින් රස රූපය කියලා කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූප මාත්‍රයක් කියන කාරණාව දැනගෙන තියෙන්න ඕනේ. ඔන්න දැන් ආපස්සට යනකොට වෙනදට පුද්ගලයෙක් සිහි කරගෙන දුක් විඳින ලෝකයක් තුල අද අපි ඒකෙන් අනිත් පැත්තට යනවා. පුද්ගල භාවයේ දුක මේ සිහි කරගත්ත දේ දුක දක්වා පරිවර්තනය නොවෙන්න නම් සිහි කරගත්ත දේ දුක දක්වා පරිවර්තනය නොවෙන්න නම් පොඩ්ඩක් උඩට ගියා. මෙහෙම සිහි කරගන්න පුද්ගල භාවයට වටිනාකමට සිහි කරගන්නකම නැති වෙන්න ඕනේ කියන තැනට වැටුණා. සිහි කරගන්නකම ඒ කියන්නේ ಜಾතිය. සිහි කරගන්නකම නැති වෙන්න නම් බාහිර ආයතන පැත්තේ වටිනා පුද්ගලයෝ වටිනා දේවල් නොවටිනා පුද්ගලයෝ නොවටිනා දේවල් කැමැති දේවල් අකමැති දේවල් හොඳ දේවල් නරක දේවල් තිබුණා තියෙනවා කියන දැනුම නැති වෙන්නට ඕනේ. එහෙම නැති වෙන්නට නම් රූප ශබ්ද වලට හොඳ නරක කැමැත්ත අකමැත්ත පුද්ගල භාවයේ සත්ව භාවයේ ඇති වෙන විදියට හිත ඇසුරු කරන්ට හොඳ නැහැ ඇසුරු නොවෙන්න ඕනේ කියන අදහස එන්න ඕනේ. ආවා. එහෙම වෙන්න නම් පෙනෙන රූපේ පෙනෙන්නේ නැහැ. ඇහෙන ශබ්දය ඇහෙන කන ආග්‍රහණය වෙච්ච ගන්ධය ආග්‍රහණය වෙච්ච නාසය රස විඳපු රස විඳින දිව ඒ වගේම කයට ගැටුණු පොට්ටබ්බේ ගැටෙන කය ගැන හොඳ අවබෝධයක් පිරිසිඳ දැක්මක් තියෙන්නට ඕනේ කියන තැනකට ආපහු ගියාම යනවා. ඔබ යම් වෙලාවක පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ ටික හොඳටම පිරිසිඳ දැකලා අවසන් වුණොත් අපි කියමු පඨවි ආපෝ තේජෝ මැටි ටිකකින් කළ මැටි පිටක් හුඹහක තියෙන පස් ටිකක් කොටලා වතුර දාලා අනලා මැටි රූපයක් හදලා මැටි රූපයේ හැඩයක් ඔබට පෙනෙයි. පෙනෙන හැඩයට මේ අහවල් මිනිස්යාගේ රූපනේ කියලා හිතයි. හිතුවාම අර රූපේ අහවල් මිනිස්යාගේ කියලා දැනගැනිල්ලක් අපිට ඇති වෙයි. දැනගත්ත නිසා අහවල් මිනිස්යාගේ රූපේ කියලා හිතට සිහි කරන්න පුළුවන් වෙයි. අහවල් මිනිස්යාගේ රූපේ කියලා හිතට සිහි කරනකොට ඒක ඇත්ත නොවුනොත් ඒ මිනිස්යා ඇත්ත වෙලා දුකෙයි. ඒ මිනිස්යා ඇත්ත වෙලා දුක නොවෙන්න නම් අහවල් මිනිසයා කියලා සිහි කරගත්ත කමයි මේකට හේතුව කියලා දැක්කහම සිහි කරගත්තේ මෙහෙම මිනිසෙක් ඉන්නවා කියන දැනුම නිසා ඒ මිනිසයා ඉන්නවා කියන දැනුම ඇති උනේ පෙනෙන රූපෙට මේ රූපය අහවල් කෙනාගේ කියලා දැනුම ඇති වෙච්ච නිසායි අහවල් කෙනාගේ රූපය කියලා දැනුම ඇති උනේ ඒ රූපය මම කොච්චර කෙනෙක් කියලා හිතුවත් මැටි ටික මැටිම නේද මැටි ටික කෙනෙක් වෙන්නේ නෑ නේද කියන නුවණ
අකෝප්‍ය මට්ටමේ එළඹ නොසිටි නිසා. එතකොට මම මැටි ටිකට මේ අහවල් කෙනාගේ රූපේ කියලා හිතුවත් මම හිතන එක රූපෙට මම හිතුවට මම හිතලා ඒ රූපයේ කෙනෙක් කියලා මම දැනගත්තත් ඒක මා තුල දැනගැනිල්ලක් මිසක රූපේ මැටිමයි රූපයේ පැත්තේ කෙනෙක්ගේ රූපයක් තිබුණේවත් තියෙන්නේවත් නැහැ කියන අදහස යාට එළඹ සිටිනවා. එතකොට කෙනෙක්ගේ රූපය සිහි කරනකොටත් බාහිර තියනවා නෙමෙයි කෙනෙක්ගේ රූපය සිහි කරන්න පුළුවන්කම මනසේ හැකියාවයි කියන හැකියාව Tamanට එනවා. ඒ නිසා එයාට මැටි රූපය පිරිසිඳ දැකපු දවසට කෙනෙක් කියලා සිහි කෙරුවත් ඒක මනස තුල ඇති ප්‍රපංචයක්ම මිසක ඒක කෙනා කියලා හිතන කම රූපේ කෙනෙක් කියලා හිතන කම මනස පිළිබඳ වූවක් මිසක ඒක රූපේ පැත්තට අයිති නෑ කියලා එයාට පෙනෙනවා. ඒක කිසි වෙලාවක බාහිර රූපයට හිතේ හිටින දේවල් යා වෙන්නේ නැතුවා වගේ. ඔබ විපාක ස්කන්ධ ටික ඒ කියන්නේ ඇහැට පෙනෙනකම කනට ඇහෙනකම නාසයට ගඳ සුවඳ දැනෙනකම හොඳට පිරිසිඳ දැක්කපු දවසට ඔබ පුද්ගලයෙක් හැටියට ඒ දේවල් පුද්ගලයෙක් හැටියට වටිනා හැටියට නොවටිනා හැටියට හිතුවත් හිතන හැම දෙයක්ම හිත පැත්තේ අත්දැකීමක් වෙනවා මිසක මේ හිතන දේ බාහිර වස්තුවට අයිති නෑ කියලා ඔබට පෙනෙන දවසක් එනවා. එදාට ඔබේ විඥාණය ස්පර්ශ ආයතන 6ට නැඹුරුව පහළ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ සිහි කරන දේ සිහි කිරීම මාත්‍රයක් වෙලා නිරුද්ධ වෙනවා මිසක ಜಾතිය වෙන්නේ ඇති වෙන්නේ. ඔක්කාන්ති නාම රූපං වෙන්නේ. ඔන්න පටිච්ච සමුප්පාදයේ දුක ඇති වෙන තැන ඉඳලා ආපහු ගියාම ඒ දුක ඇතිවෙන්න හේතුව දුක ඇති වෙන විදිහට සිහි කරගන්න පුළුවන්කම ආවේ එහෙම දැනුමක් තියෙනකම දැනුමක් ඇති උනේ ඒ විදිහේ දැනුමක් ඇති වෙන විදිහට හිතපුකම හිතුවේ මෙන්න මේ අනාත්ම ස්කන්ධ ටිකකට කියලා ආපහු ආවා. එකින් එකට පුද්ගල භාවය නිසා එන දුක නැත්තම් දේපොළ වස්තුව බාහිර භෞතික කිසියම් දෙයක් නිසා එන දුක හිතින්නේ නැහැ, දුක එන්නේ නැහැ, දුක එන විදියට සිහි වෙන්නේ නැත්තම් සිහි කරන්න හිතට ඉඩ අවකාශයක් නැත්තම් එතකොට සිහි වෙන්නේ නැහැ. එහෙම දැනුමක් නැත්තම් බාහිර මෙහෙම දේවල් මෙහෙම අය ඉන්නවා තියෙනවා කියන දැනුමක් නැත්තම් සිහි වෙන්නේ නැහැ. භවය ඇතිතක් ಜಾති නැති කරන්න බෑ. කියන්නේ මෙහෙම දැනුමක් ඇතිතක් සිහි වෙනක නවත්තන්න බෑ. දැනුම නැත්තම් සිහි වෙනක නැති වෙන්නේ. සිහි වෙන එක ඇති වෙන්නේ. දැනුම ඇති වෙන්නේ රූප ශබ්ද අරමුණු වලට හිතුවේ නැත්තම්. හිතන එක ඇති වෙන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කහම කියලා උත්තරයක් ආවා. දුක ඇති වෙන හැටි දැක්කා. ඒ දුක නැති වෙන හැටි දැක්කා. තණ්හාව නැති වෙනවා. තණ්හා උපාදානය කියන ටික නැති වුණොත් භවයේ හිටින්නේ නැහැ. භවයේ හිටින්නේ නැත්නම් ජාති නැහැ. ජාති නැතු ජරා මරණ දුක නැහැ කියලා දැක්කා. ඒ තණ්හා උපාදාන කියන ටික හිටින්නේ නැහැ. නැත්නම් ඒ විදිහට අරමුණු වලට තණ්හා උපාදානිය ඇති වෙන විදිහට හිත හසුරුවන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කොත්. අන්න විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්නේ කියලා උත්තරය ආවා. ඔන්න දැන් විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්ක යුතුයි කියලා ඔබට මේ පටිච්ච සමුපාදයේ ගවේෂණය කරනකොට දුක ඇති උනේ මෙන්න මෙහෙමයි කියලත් ඒක ප්‍රතිලෝමව යනකොට මේ දුක නැති වෙනවා මෙන්න මෙහෙම කළොත් කියලා උත්තරයක් ඇති වුණා. විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් සියලු දුක නැති වෙනවා කියන උත්තරයක් ආවා. ඊට පස්සේ ඔබ කටයුතුයි දැන් තව වැඩක්. ඒ තමයි
විපාක ස්කන්ධ ටික පිරිසිඳ දත යුතුයි කියලා උත්තරයක් ආව පමණකින් විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්ක වෙන්නේ නැහැ. දැන් සත්‍ය ඥානයක් ඇති වුණා විතරයි. දැන් ඔබට මේ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දත යුතුයි. ඒ ආරම්භය තණ්හා වශයෙන් උපාදාන වශයෙන් මෙනෙහි කරන එක ප්‍රහාණයකට යුතුයි. මේ දුක නිරුද්ධකට යුතුයි. මේ විදිහට මග වැඩි යුතුයි කියන කෘත්‍යයක් තියෙයි. ඒකෙදි අපි දැන් කරන්නට යන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියලා ඔන්න ඔය පටිච්ච සමුපාදය හරහා චතුරාර්ය සත්‍ය පහල කරගෙන ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. තණ්හාව නැති වුණොත් තණ්හාව නැති වෙන මේ ස්කන්ධ ටික පිළිසින් දැක්කොත් කියන උත්තරේ ගත්තට පස්සේ කියන්නේ මාර්ගය පහල කරගත්තට පස්සේ අපිට වැඩක් තියෙන්නේ කෘත්‍යයක් තියෙන්නේ. ඊට පස්සේ කටයුතු දෙයි අපි මේ භාවනා කියලා තාම දර්ශනයක් නැතුව ඉස්සෙල්ලාම කරන්න හදන්නේ. නමුත් ඉස්සර වෙලා කෙරුවා කියලා මේ දර්ශනේ නැතුව කවදාවත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. පටිච්ච සමුපාදය හරහා චතුරාර්ය සත්‍යයේ මේ දර්ශනීය ඇති වුණාට පස්සේ ඒ දර්ශනීයෙන් පස්සේ යම් කිසි කෙනෙක් ප්‍රතිපදාව වැඩුවොත් ඒකාන්තයෙන් ආශ්‍රයක්ෂය වෙනවා. මෙන්න මේ දර්ශනය හරහා මේ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කරලා දුක නිරුද්ධ කට යුතුයි කියන උත්තරයකට ආවහම එදා ඉඳලා එයා මොකද කරන්නේ? Tamanට හැකි පමණකින් සීලයක පිහිටලා පන්සිල් හෝ අටසිල් හෝ ආජීවස්තමක සීලය හෝ උපෝසත අෂ්ටාංග සීලයක හෝ සාමණේර සීලයක හෝ උපසම්පදා සීලයක හෝ සීලයක තමන් පිළිතලා කාය වචන දෙක සංවර කරගන්නවා. ඒ වගේම තමන්ගේ හිත තමන්ට දොස් කියන ආකාරයේ රැකියාවක් කරන්නේ නැතුව හිතට කයට වෙහෙසක් එන්නේ නැති විදිහේ ආජීවයේ පිරිසිදු රැකියාවක් කර්මාන්තිකුත් කරනවා. ඒ විදිහට කය වචන දෙක සංවර කරගෙන නිවැරදි ජීවිකාවකුත් කළාම හිත පැත්තට ලොකු සහනයක් තියෙයි. ඊට පස්සේ ඉඩ ලැබෙන හැම වෙලාවකම තමන්ට වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩලා හිත ටික ටික හෝ සමාධි කරගත යුතුයි. මොකද මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටිය පේන්නේ නැහැ. විසිරුණු මනසකට, නීවරණයන්ගෙන් වැහුණු මනසකට. බලන්ද ඇස් ඉදිරි පිටට මෙච්චර හොඳට දැනෙනවා. ටීවී එකක පෙනෙන රූපය බලන්න සත්‍යයක් නෝ පුද්ගලයක් නෝ වර්ණ සටහන් මාත්‍රයක් තියෙන්නේ කියලා. නමුත් ඒකටද පුද්ගල භාවයකින් හිතලා පුද්ගල භාවයේ දැනුමක් ඇති කරගෙන ඒ දැනුම සිහි කර කර පුද්ගල භාවයේ ජරා මරණ දුක් විඳිනවා. අපේ මනස මොනතරම් නීවරණ ධර්මයන්ගෙන් වැහිලාද කියලා කියන්නේ අනේ මේ විඳින දුක කෙලෙසයකටම හදාගත්ත මිසක පුද්ගල භාවයක් උපදවාගෙන පුද්ගල භාවයකින් මෙච්චර දුක් විඳින්නේ මේ ඇස් ඉදිරි පිටට ආපු වර්ණ සටහන් මාත්‍රයක් තියෙද්දි නේද කියලා පේන්නේ. ඒකට හේතුව අරමුණක් පෙනෙනකොට පෙනෙන පැත්තේ අරමුණේ ඇත්ත බලන කම දුබලයි අපේ. පෙනෙන පැත්ත වර්ණ සටහනක් තියෙන්නේ ඒක සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියලා දැනෙන කම හිත ඊට නැඹුරු කළා නුවණින් යුක්තව ග්‍රහණය කරගන්න කම අතිශය දුබලයි. ඒ වෙනුවට
පෙනෙනකොටම පුද්ගල භාවයේ සිහි කළ දැනගන්නවා කියලා නීවරණ අනුව යන පැත්ත බලවත්. ඒ නිසායි අච්චර අනාත්මයට විවර වෙන එක චුට්ටක් හිත නැඹුරු කරලා බැලුවොත් අනාත්ම බව හාත්පසින්ම තහවුරු වෙන අරමුණකත් පුද්ගල භාවයේ දුක් විඳින්නේ. එතකොට එයාට ඒ ටික පෙනෙන රූපේ අනාත්ම වෙනකොට ටීවී එකේ තියෙන රූපේ අනාත්ම වෙනකොට ඒ විදිහටමයි හැම රූපයකම අනාත්ම භාවය කියන එක දකින්න එක ඒ තරම් අපහසු නැහැ. අපහසු නැහැ. එතකොට අන්නේ පෙනෙන රූපේ පැත්තේ පවතින ඇත්ත හොඳට බලවත්ව පිහිටියාමයි ඊට ඒක මැඩගෙන කෙලෙස් සහගත අරමුණු කෙලෙස් සහගත සිතුවිලි පහළ වෙන්නේ නැත්තේ. ඒ නිසා හොඳට සීලයක පිහිටලා වායාම සති සමාධි කියන ධර්මතාවයන් ටික උදව් කරගෙන නීවරණ ධර්ම දුරු කරගන්න ඕන. නීවරණ ධර්ම දුරු වෙන්න එන අරමුණු පැත්ත. ඇහැට පෙනෙන රූපේ, කනට ඇහෙන ශබ්දේ, නාසයට දැනෙන ගන්ධේ කියන පැත්තේ පවතින ඇත්ත ගතිය හිතට හොඳට කාවදිනවා. පවතින යථාභූත ස්වභාවය හොඳට හිතට තහවුරු වෙනවා. ඒ හින්දා එතන පෙනෙන රූප පැත්තේ ඇත්ත බලා ගැනීම සඳහායි කායානුපස්සනාව තියෙන්නේ. ඒ ස්පර්ශයෙන් උපදින වේදනාවේ ඇත්ත ඇති හැටි දැක ගැනීම, දැකලා හිත සමාධි කර ගැනීමටයි වේදනානුපස්සනාව තියෙන්නේ. ඒ උපදින අරමුණු වල ඇත්ත ඇති හැටි දැකලා හිත සමාධි කරගන්න ධම්මානුපස්සනාව තියෙන්නේ. දැනගන්නවා කියන ධර්මතාවයේ ඇත්ත ඇති හැටි දැකලා හිත සමාධි කරගන්න චිත්තානුපස්සනාව තියෙනවා. එතෙන්දී මම එක කොටසක් අවස්ථානුකූලව මතක් කරන්නම්. එතෙන්දී ඔබ නාසිකග්ගේ හෝ මුඛ නිමිත්ත හිත හොඳට පිහිටුවාගෙන සිහියෙන්ම ආනාපාන සති කමඨහන හොඳට වඩනවා නම් එහෙම සති නිමිති හිත තියාගෙන ආනාපාන සති කමඨහන වඩන්න උත්සාහවත් වෙනකොට හිත ලේසි නෑ. අහකට යනවා, ආපහු මතක් කරලා ගන්නවා. ආයෙ සති නිමිත්තේ හිත හොඳට තියාගෙන හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අත්දැකීමෙන් සති නිමිති හිත තියාගෙන හොඳට ආනාපාන සතිය වඩනවා. ආයෙත් අහකට යනකොට ආයෙත් ගන්නවා. මේ විදිහට හිත කමඨහනකින් එක්තෙන් කර කර රූපي ඇත්ත පෙන්වන්න. මෙහෙම පෙන්නකොට ඔබට ඒ රූපේ සතිපට්ඨානයේ අවබෝධයත් එක්ක ඔබට ලැබෙනවා ඇස් ඉදිරි පිටට පහළ වෙන වර්ණ රූපයේ, ශබ්ද රූපය ආදී අරමුණු ටිකේ ඇත්ත. ඒ ඇත්ත දකින්න ඔබේ හිත කෙලෙස් සහගත ආකාරයට හිතනකම අඩු වෙනවා. එහෙම හිතනකොට කෙලෙස් සහගතව බාහිර අරමුණු ගැන දැනගන්නකම අඩු වෙනවා. දැනගන්නකම අඩු වෙනකොට සිහි කරනකම අඩු වෙනවා. සිහි කරගන්නකම අඩු වෙනකොට දුක අඩු වෙනවා. එවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකරණ යථාභූත ඥාන දර්ශන සවිසුද්ධං අවසි. මේ ත්‍රිපරිවර්තයේ 12 ආකාරයෙන් වැඩිලා ඉවර වෙනකොට යථාභූත ඥාන දර්ශනය පිරිසුදුයි කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 තියෙන ඒ කියන රූප, ශබ්ද, ගන්ධ පැත්තේ තියෙන ඇත්ත ඇති හැටි දැකලා ඉවර වෙනකොට කිසිම වෙලාවක කෙලෙස් සහගත සිතුවිල්ලක් ඒ ඇත්ත පෙනෙන හැෙන වෙලාවට ඇත්ත සිහි වෙනවා මිසක වටිනා නොවටිනා කමට හොඳ නරක කමට කැමැත්ත ඇති වෙන විදිහට කිසි වෙලාවක ඊට අනුව ඔබේ හිත ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ භවයේ හිටින්නේ නැහැ. බාහිර රූප ශබ්ද පැත්තේ වටිනා නොවටිනා හොඳ නරක ඒ වගේම කැමැති අකමැති පුද්ගලයෝ ඉන්නවා කියලා ලෝකයක් ඔබ තුළ ගොඩ නැගෙන්නේ. එහෙම වුණොත් ඒ ලෝකේ තියෙන දේවල් අය සිහි වෙන්නේ. සිහි වුණේ නැත්නම් දුක එන්නේ. මේ සියලු දුකේ නිවීම මිදීම ඔබට හදා ගන්න පුළුවන්. ඒ සඳහා මේ මාර්ගයේ වඩන්ඩ පුරෝගාමී වෙනවා, මුල් වෙනවා මේ දර්ශනය.
ඉතින් මම හිතනවා ඔබට මේ තුලින් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මෙන්න මේ දර්ශනය හරහා මේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ඊට පස්සේ සතර සතිපට්ඨානෙ වඩලා හිත සමාධි කළා මේ අකෝප්‍ය ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්නට හැම දිනාටම මේ ජීවිතයේදී හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ. හොඳයි එහෙනම් අපි අද දවසේදී අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ කලාව සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මාදිට සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවයිසුර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යොත් පතන බෝධිකින් උතුම් වෙන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ඒ වගේම අද දවසේදී මේ අවිද්‍යා අන්ධකාරය දුරු කළා විද්‍යාව නැමැති ධර්මයෙන් විද්‍යාව නැමැති ආලෝකය පහළ කරගෙන මේ දුක් සාගත සසරෙන් එතර වෙන්න අපිට ඔබට අවශ්‍ය වෙන මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා අද දවසේදී විශේෂ දායකත්වයක් සපයනවා. බොහෝම සත් අදහසින් කලන අදහසින් ඒ තමයි ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොං බීච් නුවර පදිංචි මහාචාර්ය සරත් ගුණතිලක මහත්මයා සහ හේමන්ති ගුණතිලක මහත්මිය විසින් අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයක් දරනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙන අපේ පින්වත් සරත් ගුණතිලක මහත්මයාගේ හේමන්ත ගුණතිලක මහත්මයාගේ මියගිය දෙමව්පියන් ඇතුළු වර්ග પરම්පරාගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්ට ඒ සරත් ගුණතිලක මහත්මයාගේ හේමන්ත ගුණතිලක මෙතිනියගේ වර්ග પરම්පරාගත මියගිය ඥාතීන්ටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් සියලු දෙනාගේ මියගිය ඥාතීන් සිහිපත් කරනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් විවදාල දරණාගම කුසල දමනායක හම්බු සිහිපත් කරනවා. ඒ වගේම අපවත් විවදාලා වූ අපගේ සංඝ පීතුන් වහන්සේලා සිහිපත් කළා. මේ සියලුම මියගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ අය සියලු දිනාට මේ පින් හේතුයෙන් උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන් සුව ලැබෙන්න හේතුපනිශ්‍රියම වේවා කියලා සාදු කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම ඒ පින්වත් සරත් ගුණතිලක මහත්මයාටත් හේමන්ති ගුණතිලක මහත්මිය ඇතුළු මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් සියලුම දෙනාටත් ඒ වගේම ඒ සරත් ගුණතිලක මහත්මයාගේ හේමන්ති ගුණතිලක මහත්මයාගේ පවුලේ සුජීවත්ව වාසය කරන පින්වත් සියලුම දෙනාටත් ඒ වගේම බෞද්ධ ජාලේ අද දවසේදී කටයුතු කරන අපේ බොරලන්දි ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ ගරුතර මැතිතුමා ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඇත්තටම විශාල ශාසනික සේවයක් කරනවා. මේ සද්ධර්මයේ ලෝකේ පුරාවටම පතුරලා. ඉතින් මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා ප්‍රාර්ථනීය බෝධිකම උතුම්වන සැනසෙත්වා කියලා එයටත් ඒ වගේම මට සියලුම ආකාරයෙන් හැම වෙලාවෙම සහයෝගය ලබා දෙන්නා වූ අපේ පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් මහා ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාට මෙම කුසල් උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.